SLT Mobitel Fiber දේශයේ ෆයිබර් බලවේගය. SLT Mobitel Fiber දේශයේ ෆයිබර් බලවේගය. සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝතයි. අද 2021 සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා සිරස්තල. පාස්කු ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමසාරිස් මෙරටට බලපෑම් කළේ තමන් කළ දැනුවත් කිරීම නිසයි. කතෝලික සභාව පවසයි. මානව හිමිකම් කවුන්සිලේට ලිඛිතව දැනුවත් කළා මේ රට තුළ යුක්තිය සහ සාධාරණත්වය විශ්වාසයක් නැහැ කියලා. ලොහන් තවත් ඇමති දුරයකට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයකටවත් විශ්වසනීය නැහැ. චෝදනා ගැන අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි. තේ පොල් රබර් ඇතුළු අනිකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකට අද සිට අවසර. ඇදිරි නීතිය ඔක්තෝබර් මුල දක්වා දීර්ඝ කළ යුතුයි. විශේෂඥ වෛද්‍ය සංගමය දැනුම් දෙයි. නීති කඩමින් තිස්ස මහරාමේ විවාහ මංගල්‍යයක්. වර්ජනය නිරත ගුරු සංගම් අධ්‍යාපන ලේකම් සමග පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාවත් අසාර්ථකයි. වර්ජනය අඛණ්ඩව. මුහුණේ තෙල් ගතියට ලීවර් ආයුෂ් ඇලෝවේරා ෆේස් වොෂ්. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙරටට බලපෑම් මෙල්ල කළේ තමන් මේ පිළිබඳ කළ දැනුවත් කිරීම මත බව මෙරට කතෝලික සභාව පවසනවා. කොළඹ අගරාධගුරු මැදුරේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සමාජික ගරු සිරිල් ගාමිණී පියතුමන් මේ බව සඳහන් කළා. The big story. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 48 වෙනි සැසිවාරයේදී මහකොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ කළ වාචික කරුණු දැක්වීමේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳත් අදහස් දැක්වුවා. විවිධ විමර්ශන රැසක් සිදු කරන පසුබිමකුවත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වුවන් සහ ආගමික නායකයින් දිගින් දිගටම සත්‍ය සහ යුක්තිය ඉල්ලා සිටින බව දක්නට ලැබෙනවා. නීතිඥ හිජාස් හිස්බුල්ලා විශ්වාස කටයුතු සාක්ෂි නොමැතිව අධිකරණ ක්‍රියාමාර්ග යටතේ මාස 16ක් මේ වන විට රඳවාගෙන සිටින බවටද වාර්තා වනවා. මේ අතර කොළඹ අගරාධගුරු මැදුරේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා මෙරට කතෝලික සභාව මානව හිමිකම් කවුන්සිලයට සිදු කළ ලිඛිත දැනුවත් කිරීමට අනුව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සේ කරුණු දැක්වීම සිදු කරන්නට ඇති බවයි. මානව හිමිකම් අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඒ පිළිබඳව සඳහනක් කරන්නේ ඇයගේ වාචික ප්‍රකාශයේදී ඇය මේ පිළිබඳව දන්නා නිසා අපි දැනුම් දීමක් කළා. අපි මානව හිමිකම් කවුන්සිලයටත් ජාත්‍යන්තරයටත් මේ කරුණ අරගෙන ගියේ රජය මේ පිළිබඳව ක්‍රියා කරන ආකාරය ගැන අපිට විශ්වාසයක් නැති නිසා. එතකොට මේ පිළිබඳව රජය තමයි වග කියන්න ඕන. රට තුල යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට කරගන්න බැරි නම් පුරවැසියන්ට අයිතියක් තියෙනවා. එතනින් එහාට යන්න. ඔව් අපි දැනුවත් කළා. අපි වතිකානුව ලිඛිතව දැනුවත් කළා. සුද්ධෝත්තම පියතුමාව ලිඛිතව දැනුවත් කළා. මානව හිමිකම් කවුන්සිලයට ලිඛිතව දැනුවත් කළා. මේ රට තුල අපිට මේ පිළිබඳ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කරගන්නට විශ්වාසයක් නැහැ කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තිබුණා නම් අපිට විශ්වාසයක් ඇති වෙලා තිබුණා නම් මේක හරියට කෙරීගෙන යනවා කියලා. එතකොට අපිට යන්න ඕනේ නැහැ. නමුත් එහෙම දෙයක් තාම සිද්ධ වෙලා නැහැ කියලා ඔබ දන්නවා. කෙසේ වෙතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අදහස් පළ කළා.
ජනීවා කොමිසමේදී මහ කොමසාරිස්තුමියගේ වාර්තාවේ එක තැනක සඳහන් වෙනවා සමහර ආගමික නායකයන් බලාපොරොත්තු වෙනවයි කියලා පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට ඉක්මනට නීතිය හමුවේ දඬුවම් ලබා දිය යුතුයි කියලා. කතාවේම තවත් තැනක සඳහන් වෙනවා ඒ සම්බන්ධව හිතගත වෙලා ඉන්න කීප දෙනෙක්ව නිදහස් කරන්න කියලා. ඉතින් මෙතන මත දෙකක් තියෙනවා අපිට විරුද්ධව කතා කරන අයගෙන්ම මේ පාස්කු කොමිසමේ වාර්තාවේ යම් පිරිස් ගැන සඳහන් වෙනවා අන්න ඕන්ට නඩු දාන්න කියලා තර්කයක් තියෙනවානේ. නමුත් එහෙම කරන්න බෑ. මොකද ඒ කොමිෂන් වාර්තාව නීතිමය වාර්තාවක් නෙවෙයි. ඒ කොමිෂන් වාර්තාවේ එන කරුණු නීතිපතිතුමා පොලිසිය පරීක්ෂණ කරලා විමර්ශන කරලා තමයි ඉදිරි කටයුතු උසාවිය හා කරන්න තියෙන්නේ. ලොහාන් රත්වත්තේ මහතාට එල්ලවන චෝදනා බරපතල බැවින් ඔහු වෙනත් ඇමති දුරේක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ හෝ වගකීමක් දැරීමට විශ්වසනීය අයෙකු නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. අද නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ මෙම චෝදනා සම්බන්ධයෙන් කඩිනම් අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍ය බවයි. රාජ්‍ය අමාත්‍යවරයෙකු කොට කලිසමකින් සැරසී බීමත්ව සුරුපිනියක් හා තවත් දෙදෙනෙකු සමග වැලිකඩ බන්ධනාගාර පරිසරයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇති බවත් පසුව අනුරාධපුර බන්ධනාගාරයටද බීමත්ව ඇතුළු වී එහි සිටි LTTE සැකකරුවන් දෙදෙනෙකු දනගස්වා ඔවුන්ගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කර ඇති බවත් පසුගියදා මාධ්‍ය වාර්තා කළා. මේ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වූ පසුබිමකදී වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට වගකීම බාරගනිමින් රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය දුරෙන් ඉල්ලා අස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා. එම නිවේදනයේ දැක්වුණේ රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින්ද පිළිගත් බවයි. මෙම සිදුවීමේදී රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පැමිණිල්ලක් ගොනු කළා. මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර පොන්නම්බල මහතා අනුරාධපුර බන්ධනාගාරයේ සිටින LTTE සිරකරුවන් හමුවීමට එම බන්ධනාගාරයට පැමිණියා. මෙවන් පසුබිමකදී අද පස්වරුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියා. ඒ රැඳවියන් කළ ඉල්ලීමකට අනුවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවේ රටේ විනය හදන්න. ඉතින් විනය ගනුක රටක් හදන්න යන ගමනේදී යම්කිසි තැනක විනය කැඩනවා නම් ඒ පිළිබඳව දැඩි තීන්දුව ගන්න එතුමා දෙපාරක් කල්පනා කරන්නේ නැහැ. වර්තමානයේ මේ සිදුවීම් පිළිබඳව පරීක්ෂණයක් යනවා. ඉතින් පරීක්ෂණයේ වාර්තා ආවට පස්සේ අපිට පුළුවන් ඒ පිළිබඳව ගන්න ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුවක් ගන්න. සමහර නිලධාරීන් CCTV දර්ශන මකා ගන්න කටයුතු කරන ඉන්නවා. ඉතින් එහෙම CCTV දර්ශන තියෙනවා නම් ඒක මෙතනින් මකන්න බෑ. ඒක බන්ධනාගාරය ඉහළ තැනින් වෙන්න ඕනේ. ඉතින් කිසිසේත් එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අතර ලොහන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද නිවේදනයක් නිකුත් කළා. එම සංගමය පවසන්නේ එම චෝදනා ඉතා බරපතල බැවින් ඇමති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක හෝ වගකීම් දැරීමටවත් ඔහු විශ්වාසනීය පුද්ගලයෙකු නොවන බවයි. එවැනි සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් සිදු කළ යුතු අතර චෝදනා ඔප්පු වුවහොත් දණ්ඩනයට ලක් කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්. නීතිඥ සංගමය අවධාරණය කරන්නේ මෙවැනි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී විමර්ශනයක් කඩිනමින් සිදු කිරීම ඉතා වැදගත් වන අතර තම අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක්ද බවයි. ලොහන් රත්වත්තේ මහතා සිදු කළ බවට චෝදනා එල්ලවන බරපතල සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක්ද කරනවා. දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මාස මුල දක්වා දීර්ඝ කිරීම අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන් වෙත දැනුම් දෙනවා. පවතින සංචරණ සීමා ලිහිල් කිරීමට ඉක්මන් නුවහොත් භයානක විපාක රැසකට මුහුණ පෑමට සිදුවෙන ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. මේ අතර අද COVID-9 ආසාදිතයන් 2271 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය දුරදක්නා නුවණින් පාලනය කරගත යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අධි අවදානම් කලාපයක් එනම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බවයි. මේ වන විට ආසාදිතයින් මරණ හා ඔක්සිජන් අවශ්‍යතාව ක්‍රමයෙන් අඩුවෙමින් පැවතියද එය මෙතෙක් පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රතිඵල පෙන්වීමේ ආරම්භය පමණක් බවද එම සංගමය පෙන්වා දෙනවා.
ජාතියක් ලෙස අපගේ අවධානය යොමු විය යුත්තේ කොවිඩ් රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව ගෙන ඒම බවද එහි සඳහන්. එබැවින් දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස මුල එනම් ඔක්තෝබර් මුල දක්වා තවදුරටත් දීර්ඝ කිරීම අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. පවතින සංචරණ සීමා ලිහිල් කිරීමට ඉක්මන් වුවහොත් ඉහළ කොවිඩ් වෛරස ව්‍යාප්තියක් අත්දැකිය හැකිවන අතර රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාවේ ක්ෂණික ඉහළ යාමකට මුහුණ පෑමට සිදුවනු ඇති බව එම සංගමයේ අදහසයි. විශේෂයෙන්ම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ප්‍රධානම කොවිඩ් ප්‍රභේදය වී ඇති අවස්ථාවක මරණ අනුපාතය සිතාගත නොහැකි අන්දමින් ඉහළ යාමේ අවදානමක් ඇතයිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් තිබුණේ 62 වරදි සයිඩ් රෆයිඩින් නැමැති වෛද්‍යවරයා වන අතර ඔහු මීට පෙර විශ්‍රාම ගොස් සිටියත් පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් යලි රාජකාරී සිදු කර තිබීම විශේෂත්වයක්. සති 3ක පමණ කාලයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 6ක දැරියක් පෙරේදා ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඇගේ දේහ සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් ආසාදිතව සිට ඇති බවයි. සැප්තැම්බර් 15 වනදා සිදු වූ තවත් මරණ 118ක් රජය අද නිවේදනය කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11817ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කර තිබියදී තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලයන් රසකගේ සහභාගිත්වයෙන් මංගල උත්සවයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් මත අදාළ හෝටලය පරීක්ෂා කිරීමට තිස්සමහාරාම පොලිස් නිලධාරීන් පැමිණ තිබුණා. කෙසේ වෙතත් උත්සවයට පැමිණ සිටි පිරිස් ඒ වන විට පිටව ගොස් තිබූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හෝටල් හිමිකරුගෙන් විමසා සිටියා. එහෙම අවසරයක් අරන් තියෙනවද? ඔයාලා කාගෙන්ද අවසරය ගත්තේ? එහෙම අවසරයක් ගත්තේ නෑ නේද? හෝටල් හිමිකරුට එරෙහිව සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ මෙවන විට මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් ගණන 1,08,14,200ක් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ සඳහන්. වී වගාවට අමතරව තේ පොල් රබර් ඇතුළු අනෙකුත් භෝග සඳහාද කාබනික පොහොර ආනයනය කිරීමට අද සිට කෘෂිකර්ම අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රජයේ පොහොර සමාගම් දෙකට ඒ සඳහා අවසර ලබා දුන් බවයි. මේ අතර ඔක්තෝබර් මාසය වන විට සියලුම භෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳ පොලෙන් පොහොර මිලදී ගත හැකි වන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දීමටද පියවරගෙන ඇති බව එහි සඳහන්. වංශනයේ නිරත ගුරු විදුහල්පති සංගම් සිය වැටුප් ගැටලු පිළිබඳ අද පස්වරුවේ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හමුවේ සිදු කළ සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. ගුරු විදුහල්පති වෘත්තීය සංගම් පවසන්නේ වර්ජනය අකණ්ඩව සිදු කරගෙන යන බවයි. වැටුප් විෂමතාව මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 66 වන දිනටත් ක්‍රියාත්මකයි. සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු වලින් බැහැරවීමටත් ගුරු සංගම් තීරණය කළා. ඒ අනුව ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ දිනෙන් අවසන් වුණා. ඊයේ මාධ්‍ය හරහා අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළා විදුහල්පතිවරු ආයතනපත් ඉදිරිපත් නොකරන විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරනවා කියන කාරණාව. අපි අහන්න කැමති අධ්‍යාපන ලේකම්වරයාගේ විකල්ප ක්‍රියාමාර්ගය කුමක්ද කියලා. මොකද දැන් එවැනි ප්‍රකාශ නෙමෙයි කොහොමත් මේක ඉදිරිපත් කරන විදුහල්පතිවරු. ඒක නිසා විකල්ප ක්‍රියාමාර්ග කියලා කියන්නේ තර්ජනය කිරීමද? ගුරුසා විදුහල්පති වැටුප් ප්‍රශ්න සම්බන්ධයෙන් දැන් තියෙන සාකච්ඡා කරන එක තමයි තියෙන්නේ. මේ අතර වැටුප් විෂමතා ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සංගම් අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හමු වුණා. එම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. ඒ හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි. වී සඳහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ලබා දෙන ලෙස රජරට ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා. රජය වී සඳහා පනවා ඇති පාලන මිලට විරෝධය පළ කරමින් පැවති මාධ්‍ය හමුවකදී ගොවීන් මේ බව පැවසුවා. මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් හදිසි නීති රෙගුලාසි යටතේ සහල් තොග ලබා ගැනීමට රජය පියවර ගැනීමත් සමග ඔවුන් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට නතර කර තිබෙනවා. එයත් සමග රජය නාඩු වී කිලෝවක් සඳහා පමණක් රුපියල් 55ක මිලක් තීරණය කළද එමගින් නිර්මාණය වී ඇති ගැටලුව මෙතෙක් විසඳී නොමැති බවයි රජරට ගොවි සංවිධාන නායකයින් පවසන්නේ.
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ කෙත් හඳුනන්නෝ ගොවි දුක දන්නෝ බත් රහ කෙත් රේක දෙකම නොදන්නෝ පාලකයන් වී කුමට සිටින්නෝ. අපි හැමදාම ඉල්ලුවේ සහතික මිලක් දෙන්න ඉතින් එහාට යන්න කියලා. රජය මොකද අපිට කරේ? පාල මිලක් දාලා අපිව හිර කරා. අද එදා අපිට හතුරෙක් වාගේ පෙනපු මෝල්කාරයෝ පෞද්ගල වෙලෙන්දා අද අපේ මිතුරෙක් වෙලා ඉන්නවා. රජය අපිට මේ හෙනපතේ ගහනකොට අපිට සාධාරණ මිලක් දුන්නේ මේ මහා මෝල්කාරයෝ සහ පෞද්ගල වෙලෙන්දෝ. ඇත්තම කතාව අපි නිෂ්පාදන වියදම විදිහට ගත්තොත් කුඹුරක් සම්පූර්ණයෙන් වගා කරලා කුඹුර හාන දවසේ ඉඳලා ගොයන් කපලා වී ටික විකුණනකොට 1,50,000ක් විතර වියදම යනවා. ඒ වියදම හරියාම අපි වී කිලෝ එකක් 50 ගානේ දුන්නොත් අපිට වී කිලෝ 4,000ක් විතර සමස්තයක් විතර කුඹුරෙන් ගත්තොත් ලක්ෂ 2යි එන්නේ. ඒ ලක්ෂ 2කින් 1,50,000ක් කියපුවාම රුපියල් 50,000 ඉතුරු වෙන්නේ. මේ රුපියල් 50,000 මාස 6ක් අපි ගාව තියෙන හාල් විතරයි. මිරිස් 3-5 එළවලු ටික හැමදේම අපිත් ගන්න ඕන. අපිත් ගමන් බිමන් යන්න ඕන, බෙහෙත් තේත් ගන්න ඕන, මේ දේවල් කරන්න ඕන. ගුරුවරට පුළුවන් නම් වර්ජනය කරලා උගන්න නැතුව ඉන්න. අපිට පුළුවන් කුඹුර වලට බහින්න නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න. අපි ආණ්ඩුවට කියනවා එන්න කන්නේ මහ කන්නේ අපි වැඩ කරන්නේ නැහැ කුඹුරු, වගා කරන්නේ නැහැ කුඹුරු. රුපියල් 52කට වී කිලෝ එක පහලා බහිනකොට මෝල් කරුවාගේ පාල් වල මිල වෙන්නේ 52කට සාපේක්ෂව. ඒ නිසා මෝල් කරුවට පාඩු වෙන්නේ නැහැ. වැඩි වුණත් අඩු වුණත් මෝල් එකට පාඩු වෙන්නේ නැහැ. ගොවියට අඩු මිලක් දීලා මේක පාලනය කරන එකෙන් ඇති වැඩක් නැහැ. අපි ආණ්ඩුවට කියනවා ගොවියා පාරට බස්සන්නේ නැතුව රුපියල් 65 70 දක්වා වාගේ නාඩු මිලක් දෙන්න, කීරි සම්බා රුපියල් 85ක් 90ක් වාගේ දෙන්න, සම්බා කිලෝවක් 70ක් පමණ දෙන්න. මේ අතර වී සඳහා පාලන මිලක් නියම කිරීමට විරෝධය පළ කරමින් දෙහිඅත්ත කණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වී මිටි රැගෙන අද ප්‍රාදේශීය සභාව වෙත පැමිණියා. මේ අතර සත්ව ආහාරද අත්‍යවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ව පාලනයේ නියුතු ගොවීන් අපහසුතාවට පත්ව සිටීම හා සත්ව නිෂ්පාදනද ඉහළ යාම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බවයි. තවත් පොත් කිහිපයක් දැන්. කොළඹ වරායේ ගුදම්වල රාජසන්තක කර තිබියදී අලෙවි කිරීම සඳහා සතුටට ලබාගත් සුදුලුණු කිලෝ 54,000ක් පිටකොටුවේ පිහිටි පෞද්ගලික සමාගමකට නීති විරෝධීව අලෙවි කිරීම සම්බන්ධයෙන් සත්වස ආයතනයේ මුදල් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාව අද අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවටගත් මුදල් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගාලුමුවදුර පොලිස් මාර්ග බාධකයේ අද සිදු කළ වාහන පරීක්ෂාවකදී හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 511ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවක් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතු තිබී රුපියල් 54,000ක මුදලක් සහ ජංගම දුරකථන 6ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රත්මලානේ සිට මරදාන දක්වා හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි බවයි අනාවරණ වී ඇත්තේ. හක්ක පටස් ආහාරයට ගැනීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසු අවුරුදු 3-4 වයසේ පසුවන කෙනර පැටවෙකුට ගල්කිරියාගම වනජීවි නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව ගල්කිරියාගම කොම්පලයාගම වෙල්යායේදී අද උදැසන මෙලෙස ප්‍රතිකාර කළා. මුඛයට බරපතල ලෙස හානිවීමෙන් දින ගණනක් නිරාහාරව සිටි කෙනර පැටවා අද පස්වරුවේ මියගිය බවයි අප වාර්තාකරු පැවසුවේ. SLT මොබිටෙල් මනුසා දෙරණ සුසංයෝගයෙන් ආරම්භ කෙරුණු සුවවිරු උපහාර වැඩසටහන අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ කොවිඩ් ව්‍යාප්තියේ අධි අවදානම් කලාපවල සේවය කරන සුවවිරුවන් වෙනුවෙන්. SLT මොබිටෙල් ආයතනය සහ මනුසත් දෙරණ එක්ව ආරම්භ කළ සුවවිරු උපහාර වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ අඛණ්ඩව 10 වෙනි දිනටයි. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුවවිරුවන් වෙනුවෙන්. ඒ අනුව ස්ථාවර සහ ජංගම දුරකථන සඳහා නොමිලේ ඇමතුම්, කෙටිපණිවිඩ හා ඩේටා පහසුකම් ඇතුළත් සුවවිරු උපහාර පැකේජ් මෙලෙස පිරිනැමුණා. ජාතියේ සුවවිරුවන් සඳහා නොමිලේ ලබා දෙන සංවේදන පැකේජය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුවවිරුවන් සඳහා ලබා දීම ඉතාම අගය කොට සලකනවා. මේ වෙනුවෙන් අප දිරිමත් කරන SLT මොබිටෙල් ආයතනය සහ මනුසත් දෙරණ ආයතනවලට අපගේ හදපිරි ස්තුතිමය අවස්ථාව පුද කරනවා. SLT මොබිටෙල් සුවවිරු උපහාර වැඩසටහන යටතේ දිවයිනපුරා රෝහල්වල හෙද නිලධාරීන්, ගිලන්වත රියදුරන් ඇතුළු රෝහල් කනිෂ්ඨකාරී මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සහ ආදාහනාගාර සේවකයන් වෙත අදාළ රෝහල්වල වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව සුවවිරු උපහාර පැකේජ් පිරිනැමීමට නියමිතයි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.